මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලව. මේක මගේ ගණන් හදන සරල රේඛීය චලිතයේ වීඩියෝ එක. මීට කලින් මම ඔයාලට දැම්මා සරල රේඛීය චලිතය තියරි පාර්ට් එකේ තියෙන වීඩියෝ එක. ඒ වීඩියෝ එකත් බලලා මේකත් බලලා මගේ channel එක subscribe කරලා ඉදිරියටත් මේ වගේ වීඩියෝ දානවා. ඒ නිසා රැඳී සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නේ ඔයාලට කියන්නේ තප්පර 5ක ආරම්භක වේගයකින් සිරස් ලෙස පහළට වැටෙන වස්තුවක් ගැන. තප්පර 5කින් පහළට වැටෙන්න ගත්තාම ගුරුත්වාකර්ෂණය යටතේ තමයි ඔයාලා දන්නවා පහළට වැටෙන්නේ. එතකොට පහළට වැටෙද්දී ඒකේ වේගය තප්පරයට මීටර 25ක් වීමට ගතවන කාලය කොහොමද කියලා අහනවා. එතකොට මේකෙන් කියන්නේ දීලා තියෙනවා g සමානයි 10යි ms ඍණ 2 කියලා. එතකොට 10යි ms ඍණ 2 යටතේ පහළට වැටෙද්දී ආරම්භක ප්‍රවේගයක් ඔයාලට දීලා තියෙනවා තප්පරයට මීටර 5යි කියලා. එතකොට ඔයාලා දන්නවා ත්වරණයක් කියන්නේ ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදන්න ඕන කාලයෙන්. ඊට පස්සේ ඔයාලට ත්වරණය දීලා තියෙනවා 10යි ms ඍණ 1 ඍණ 2. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය යටතේ චලනය වෙන්නේ. ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු වෙන්න ඕන. අවසාන ප්‍රවේගය ඔයාලට දීලා තියෙන්නේ බෝලයක වේගය තප්පරයට මීටර 25ක් වීමට ගතවන කාලය. තප්පරයට මීටර 25ක් වීමට ගතවන කාලය කියන්නේ අවසාන ප්‍රවේගය තප්පරයට මීටර 25යි. ආරම්භක ප්‍රවේගය ඔයාලට දීලා තියෙනවා තප්පරයට මීටර 5යි කියලා. ඒක බෙදන්න ඕන කාලයෙන්. කාලයෙන් කියන්නේ ඔයාලට අහන්නේ මේකේ කාලය තමයි අහන්නේ. ඒ කියන්නේ කාලය සමානයි කාලය උක්ත කරපුවාම කාලය උඩට එනවා මේ ත්වරණය යටට යනවා. ඒ කියන්නේ 25න් 5ක් ගියපුවාම 20යි තප්පරයට මීටර. ඒක බෙදන්න ඕන මේ ත්වරණයෙන් 10යි ms ඍණ 2. එතකොට ඔයාලට උත්තරයක් එනවා 20 බෙදීම 10 කියන්නේ 2යි තප්පර 2යි කියලා අපිට උත්තරය එනවා. කාලය තප්පර 2යි. ඊළඟට අපි ව්‍යුහගත ප්‍රශ්නයක් බැලුවොත් එහෙම. මෙන්න මේ ප්‍රශ්නේ. මේකේ කියනවා විදුලි සෝපානයක් තුල තබා ඇති තරාදියක් මත ස්කන්ධය කිලෝ 20ක් වන පාර්සලයක් තබා ඇත. එකල සෝපානයේ බිම්මහලෙන් ගමන් අරඹා මහල් කිහිපයක් ඉහළට යන විට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපේ දැක්වෙනවා. ඔයාලට මේ දැන් පෙන්වන රූපයෙන් පේන්නේ මන් දීලා තියෙන ප්‍රස්ථාරය. ඒකල ඒ ප්‍රස්ථාරයෙන් මෙන්න මේ කොටස් වල චලිතය කෙබඳුද කියලා. ඒ කියන්නේ මේ චලිතය කොහොමද වෙන්නේ කියලා. ප්‍රස්ථාරයෙන් දීලා තියෙන AB කොටසෙන් අහන්නේ. AB කොටස. AB කොටසේ තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාර කොටසක්. මේ වගේ ප්‍රස්ථාර කොටසකින් මෙන්න මේ වගේ ප්‍රස්ථාර කොටසකින් අපි කියන්නේ කාලය එන්න වැඩි වෙනවා. ඒ වගේම ප්‍රවේගයත් වැඩි වෙනවා. මේ ප්‍රස්ථාරයේ ත්වරණය ඒකාකාරයි කියන්නේ. ත්වරණය ඒකාකාරයි කියලා අපි ගත්තේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ සරල රේඛා ඛණ්ඩයකින් අපිට ලැබෙන්නේ නියත අනුක්‍රමණයක්. නියත අනුක්‍රමණයක් කියන්නේ අනුක්‍රමණයෙන් ලැබෙන ත්වරණයක්. ත්වරණයෙන් හින්දා AB කොටස නියත ත්වරණයකින් ගමනය වෙන්නේ. එතකොට AB නියත ත්වරණය. එහෙම නැත්නම් ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණය. ඊළඟට BC කොටසේ අපිට BC කොටසේ අහන්නේ මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා. තිරස් සරල රේඛාව. ප්‍රවේග කාල ප්‍රස්ථාරවල තිරස් සරල රේඛාවකින් දක්වන්නේ ඒකාකාර ප්‍රවේගයක්. ඒ කියන්නේ කාලය ගත වෙත්ම එයා ලබාගත් ප්‍රවේගයෙන් එම ප්‍රවේගයෙන්ම ඉදිරියට ගමන් කරනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එතකොට BC කොටසේ තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක්. හරි. ඊළඟට කියනවා CD කොටසේ. C සහ D කොටසේ. CD චලිතය එන්නේ බැවුමක් සහිත චලිතයක්. ඔයාලා දන්නවා සරල ප්‍රවේග කාල ප්‍රස්ථාරවල බැවුමක් සහිත චලිතයකින් අපි නිරූපණය කරන්නේ මන්දනයක්. ඒ කියන්නේ එයා යම් ප්‍රවේගයක ඉඳලා ඉහළ ප්‍රවේගයක ඉඳලා ප්‍රවේගය එන්න අඩු කරගෙන නිශ්චලතාවය දක්වාම ප්‍රවේගය අඩු වෙනවා කියලා තමයි ඔයාලට මේ CD කොටසෙන් පෙන්වන්නේ. එතකොට ඒක ඒකාකාරයි. ඒකාකාර මන්දනයක් කියන්නේ ඇයි? ඒකේ අනුක්‍රමණය නියතයක්. ඒ කියන්නේ සරල රේඛාවක් තියෙන්නේ අනුක්‍රමණය නියතය. එතකොට CD කොටසෙන් අපිට එන්නේ ඒකාකාර මන්දනයක්.
ඊළඟකින් ඔයාලට අහන්නේ පළමුණු තප්පර 3 අවසන් වෙන විට සෝපානය අත් කරගෙන ඇති උපරිම ප්‍රවේගය කොපමණද කියලා. ඔයාලට ප්‍රවේග කාල ප්‍රස්ථාරයෙන් පේනවා ඇති තප්පර 3ක් අවසානයේදී එයා ලබාගත් ප්‍රවේගය තමයි තප්පරයට මීටර 2යි කියන්නේ. ඒ කියන්නේ 3ට අදාළ ප්‍රවේගය තප්පර 3ේදී අදාළ ප්‍රවේගය 2යි කියලා. එතකොට ඒකට උත්තරය තමයි දෙවැනි එකට උත්තරේ ලබාගත් උපරිම ප්‍රවේගය ආන්නේ 2යි ms ඍණ 2 තප්පරයට මීටර 2යි. ඊළඟකින් අහන ඔයාලගෙන් කිලෝග්‍රෑම් 20ට වඩා වැඩි අගයක් පෙන්නුම් කරන කාල ප්‍රාන්තරය අහන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම පාර්සලයක් තිබ්බ තරාදියක් ගත්තොත් එහෙම තරාදියක් ගත්තොත් එහෙම තරාදියේ පාර්සලය අපි වෙනම ගත්තොත් එහෙම පාර්සලයේ බර පල්ලෙහාට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි තරාදිය මගින් පාර්සලය මත ඇති කරන ප්‍රතික්‍රියාව ඉහළට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි තරාදිය අපි සැලකුවොත් එහෙම තරාදියේ පාර්සලය මගින් පහළට බලය ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මේ ඉහළට ක්‍රියාත්මක වන බලයම තමයි පහළට ක්‍රියාත්මක වෙන්නේ. අපි R කියලා ගත්තොත් එහෙම මේ ඉහළට ක්‍රියාත්මක වන පාර්සලය මත ඉහළට ක්‍රියාත්මක කරන R තමයි පාර්සලය මගින් තරාදිය මත පහළට ක්‍රියාත්මක වෙන්නේ. මේ බලය ත්වරණයකදී හා මන්දනයකදී වෙනස් වෙනවා. දැන් සමතුලිතව තියෙද්දි වස්තුව සමතුලිතව තියෙද්දි ස්කන්ධය කිලෝග්‍රෑම් 20යි කියලා දීලා දිනවා. එතකොට බර 200යි නිව්ටන්. එතකොට නිශ්චලව තියෙන අවස්ථාවක බල සමතුලිතතාවය අනුව R සමාන වෙනවා 200යි නිව්ටන් කියන එකට. ඒ කියන්නේ මේක නිශ්චලතාව හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන විට ඒ කියන්නේ බාහිර අසන්තුලිත බලයක් නොයදෙන විට මෙම ස්කන්ධයයි මේකේ තරාදිපාඨාංකය ඒ කියන්නේ තරාදිපාඨාංකයෙන් දෙන ස්කන්ධයනේ ඒ ස්කන්ධයයි සමාන වෙනවා සැබෑ ස්කන්ධයට මේ වස්තුවේ. මේකේ අහන්නේ පළවෙනි තප්පර 3 තුල. පළවෙනි තප්පර තුන අපි කලින් හෙව්වා ත්වරණයක් වෙන්නේ. ත්වරණයක් වෙද්දී ඉහළට එසවුම් බලයක් යෙදෙනවානේ. ඒ එසවුම් බලය වස්තුව මගින් තරාදිය මත පහළට බලයක් යෙදෙනවා. පහළට බලයක් යෙදෙනවා කියන්නේ තරාදිපාඨාංකය වැඩි වෙනවා කියන එක. තරාදිපාඨාංකය වැඩි වෙනවා කියන්නේ ඒ කියන්නේ කලින් අපිට ඇත්ත වස්තුවේ 20 කියලා ඇත්ත වස්තුව 20යිනේ. තවත් උඩට බලයක් එදිලා තරාදිය මත පහළට බලයක් එදෙද්දි 20ට වඩා වැඩි වෙනවා. එතකොට ත්වරණයෙන් යන කොටසේ තමයි 20ට වඩා පාඨාංකය අපිට වැඩියෙන් පෙන්වන්නේ. එතකොට තුන්වෙනි කොටසට උත්තරේ බිඳුවේ සිට කාලයේ බිඳුවේ සිට 3යි තප්පර දක්වා. එහෙම නැත්නම් ආරම්භයේ සිට තප්පර 3 දක්වා කියලා තමයි මෙතෙන් එන්න ඕන. ඒ කියන්නේ ඒ කාලෙදී තමයි මේ තරාදිපාඨාංකය 20ට වැඩියෙන් පෙන්වන්නේ. ඊට පස්සේ හතරවෙනි කොටසේ අහනවා තරාදිපාඨාංකය 20 ලෙසෙන් පෙන්වුම් කරන්නේ මොකේද කියලා. ඔයාලා දන්නවා තරාදිපාඨාංකය සාමාන්‍ය 20 කියලා පෙන්වන්නේ එක්කෝ සෝපානයේ නිශ්චලව තියෙද්දි. එහෙම නැත්නම් සෝපානයේ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙද්දි ඉහළට. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා කියන්නේත් අපි වස්තුව තුළ බාහිර අසන්තුලිත බලයක් යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කිසිම බලයක් යෙදෙන්නේ නැහැ. තියෙන බල සෙට් එක විතරයි ක්‍රියා කරන්නේ. එතකොට මේකේ ප්‍රස්ථාරය අනුව කාල ප්‍රාන්තරයක් ගැන කාල ප්‍රාන්තරය නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන කාල ප්‍රාන්තරය තමයි ගන්න ඕනේ. ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ තප්පර 3 ඉඳලා ප්‍රවේග කාල ප්‍රස්ථාර වලට පේනවා ඇති. තප්පර 3 ඉඳලා තප්පර 14 දක්වා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ. එතකොට ඒකාකාර ප්‍රවේගයෙන් යන විට තරාදිපාඨාංකය කිලෝග්‍රෑම් 20 කියලාම පෙන්වනවා. ඊළඟට පස්වෙනි කොටසෙන් ඔයාලෙන් අහන්නේ සෝපානය ත්වරණය වන විට ත්වරණයේ අගය කීයද කියලා අහන්නේ. ත්වරණයේ අගය ඔයාලා දන්නවා ත්වරණයේ අගය අපි හොයන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. එහෙම නැත්නම් ප්‍රස්ථාරයට අනුව අපි හොයන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණ. ත්වරණ කොටසේ අනුක්‍රමණය. ඒ සමානයි අනුක්‍රමණය. එතකොට අනුක්‍රමණය අපිට එනවා අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. අපි දැන් ත්වරණ කොටසේ අනුක්‍රමණය ගත්තොත් එහෙම ත්වරණ කොටසේ y කණ්ඩාංක වෙනස කියන්නේ 2 ඍණ බිඳුව. x කණ්ඩාංක වෙනස කියන්නේ 3 ඍණ බිඳුව. එතකොට අපිට එනවා 2 බෙදීම 3 කියලා උත්තරයක්. ත්වරණය අපිට හොයන්න කියලා තියෙන ත්වරණය සමානයි 2 බෙදීම 3යි තප්පර වර්ගයට මීටර. මේ උත්තරය එනවා.
ඕනනම් මේක සුළු කරලා දාන්න පුළුවන්. මෙහෙම තිබ්බා ලකුණු හම්බ වෙනවා. අපිට ඊළඟ කොටසෙන් අහන්නේ. ඒ කියන්නේ 6 වෙනි කොටස. 6 වෙනි කොටසෙන් ඔයාලෙන් අහනවා චලිතයේ සිදු වූ සම්පූර්ණ කාලය තුළ පද්ධතිය මත විශාලත්වය හා දිශාව නොවෙනස්ව ක්‍රියාත්මක පැති දෛශික රාශියක් නම් කරන්න. පද්ධතියේ රාශි තියෙනවා. ඔයාලා දන්නවා. මේකේ තියෙන රාශි තමයි කාලය, ත්වරණය, ප්‍රවේගය වගේ රාශි ගොඩක් තියෙනවා. මේකේ අහන්නේ නොවෙනස්ව පවතින. දැන් ප්‍රවේගය නම් ගත්තොත් මේක ප්‍රස්ථාරයට අනුව වෙනස් වෙනවා. එන්න වෙනස් වෙනවා. නමුත් ඔයාලා දන්නවා මේක ක්‍රියාත්මක මේ සෝපානයේ ඉහළට යද්දි ක්‍රියාත්මක වෙනවා පහළට G. ඒ කියන්නේ ගුරුත්වද ත්වරණය කියලා රාශිය ක්‍රියාත්මක වෙනවා. ඒක මොනම වෙලාවකදීවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දිශාව වෙනස් වෙන්නෙත් නැහැ. විශාලත්වය වෙනස් වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඉහළට ත්වරණයෙන් යද්දි G පහළට ක්‍රියා කරන්නේ. ඉහළට මන්දනයෙන් යද්දි G පහළට ක්‍රියා කරන්නේ. ඒකාකාර ත්වරණයෙන් යද්දි පහළට. ඒ වගේම තමයි G කියන එක වෙනස් වෙන්නේ නැහැ මොන මොහොතකදීවත්. කාලයත් එන්න වෙනස් වෙනවා. අනිත් සියලුම රාශීන් දිශාව වගේම විශාලත්වයත් වෙනස් වෙනවා. G කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලගෙන් 7 වෙනි එකෙන් අහන්නේ 7 වෙනි එකෙන් අහන්නේ සෝපානය ඉහළට ගිහිල්ලා නතර වෙන තැනක් තියෙනවානේ. ඉහළට ගිහිල්ලා නතර වෙද්දී ඒකට උස ගමන් කළ උස සඳහා සූත්‍රයක් ගොඩනගන්න කියලා. ප්‍රස්ථාරය ඇසුරින්. ඔයාලා දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අපිට ගමන් කළ උස එහෙම නැත්නම් ගමන් කළ දුර විස්ථාපනය හොයන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ප්‍රස්ථාරය හා කාලාක්ෂය සමග සාධන වර්ගඵලය. ඒ කියන්නේ මේකට අනුව නම් මේකේ දීලා තියෙන්නේ ප්‍රස්ථාරය වෙන්නේ මෙහෙම ප්‍රස්ථාරයන්නේ. මෙන්න මෙහෙම ප්‍රස්ථාරය. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය තමයි අහන්නේ. මේකෙන් අපිට සෝපානයේ ගමන් කළ උස ගන්න පුළුවන්. මේකේ හැටියට මේ හැඩය ත්‍රපීසියමක්. ඔයාලා දන්නවා දැන් මේක ඉස්සරවම අහන එකට උත්තරේ ලියලා ඉන්න ඕන. සෝපානයේ ගමන් කළ දුර සමානයි ත්‍රපීසියමේ වර්ගඵලය. මේක අහන්නේ සූත්‍රයක් ගන්න කියලානේ. ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා මේක අහන්නේ. එතකොට ගමන් කළ දුර සමාන වෙනවා ABCD කියන ත්‍රපීසියමේ වර්ගඵලයට. ABCD කියන ත්‍රිපිසීමේ වර්ගඵලයට සමාන වෙනවා ගමන් කළ දුර. ඊළඟට අහනවා අපි දැන් ප්‍රකාශනයක් ගොඩනගුව මේකට 8 වෙනි එකෙන් ඔයාලෙන් අහන්නේ 8 වෙනි එකෙන් අහනවා ගමන් කළ උස කොච්චරද කියලා. උසට අපි ඉස්සෙල්ලා ප්‍රකාශනයක් ගොඩනගුවා ත්‍රිපිසීමේ වර්ගඵලය. ත්‍රිපිසීමේ වර්ගඵලය ABCD ත්‍රිපිසීමේ වර්ගඵලය හොයන්න ඕනේ. ABCD මෙතන ABCD වෙන්න ඕන. ABCD ත්‍රිපිසීමේ වර්ගඵලය තමයි හොයන්න ඕන. මේකේ ත්‍රිපිසීමේ වර්ගඵලය හොයන්න ඔයාලා දන්නවා භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස කියලා. මේකේ හැටියට භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙක වෙන්නේ AD සහ BC කියන එක. AD පාදයේ දිග ඔයාලට දීලා තියෙනවා කාලක්ෂයේ තියෙන පාඩ වලින් තමයි ඔයාලා ගන්න ඕනේ. AD දිග 16යි කියලා දීලා තියෙනවා. සමාන්තර පාද දෙකේ එකතුව. එකක දිග 16යි. අනෙකේ දිග ගන්න ඕන 3 ඉඳලා 14 දක්වා තියෙන්නේ. 3 ඉඳලා 14 දක්වා කියන්නේ 11යි කියලා තියෙන්නේ. 3 ඉඳලා 14 කියන්නේ ඒකේ දිග අපි ගන්න 11යි කියලා. ඊට පස්සේ කියනවා භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස. ලම්බ උස අපි ගන්නේ ඔයාලට පේන ඇති ප්‍රස්ථාරයෙන් 2යි කියලා. එතකොට මේ දෙක සුළු වෙනවා. එතකොට 16යි 11යි එකතු වෙන්න ඕන. 16යි 11යි එකතු වුණාම 27යි කියලා එනවා. ඊට පස්සේ මේ ත්‍රිපිසීමේ වර්ගඵලය අපිට 27ක් එනවා. ඒ කියන්නේ එම නිසා ගමන් කළ උස සමාන වෙනවා 27යි මීටර කියලා. ඒ කියන්නේ මේක ඒකාකාර ප්‍රවේගයෙන් වගේම ත්වරණයෙන් මන්දනයෙන් චලිත වෙලා අන්තිමට ගියපු උපරිම උස එන්නේ මීටර 27යි කියලා. දැන් අපි මේ විදිහට බහුවර්ණ ප්‍රශ්නයක් බැලුවොත් එහෙම මේකේ කියන්නේ නිදහසේ සිරස්ස ඉහළට විසි කරන ලද ගලක් ආපසු පොළොවට මතර පතිත වෙනවලු. ඒකේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක්ද කියලා අහනවා. මේකේ දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරවල ඔයාලා දන්නවා අපි පහත ඉඳන් ගලක් ඉහළට විසි කරන විට අපි ප්‍රවේගයක් යොදලා තමයි ඉහළට විසි කරන්නේ. යම් ප්‍රවේගයක් යොදලා ඉහළට විසි කරලා ඒකේ චලිතය විස්තර කරොත් එහෙම ප්‍රවේගයක්
යොදලා එම ප්‍රවේගයෙන් අපි ඉහළට යද්දී මන්දනය වෙලා ඉහළට යන්නේ. මන්දනය වෙලා ඉහළට ගිහලා යම් මොහොතකදී ඒක නවතිනවා. නිශ්චලතාවයටපත් වෙලා නැවත ගුරුත්වද ත්වරණය යටතේ පහළට වැටෙනවා. එතකොට මේක සඳහා තමයි අපිට අඳින්න කියලා තියෙන්නේ චලිත ප්‍රස්ථාරය. ඔයාලා දන්නවා යම් ප්‍රවේගයක් දෙන්න ඕනේ ඉහළට වේගකයි. ඒ කියන්නේ බිඳුවෙන් පටන් ගන්න හරියන්නේ නැහැ. යම් ප්‍රවේගයක් දීලා තමයි අපි ඉහළට විසි කරන්න ඕන වස්තුව. යම් කිසි ප්‍රවේගයක් අපි ලකුණු කරගන්න ඕන. යම් කිසි ප්‍රවේගයක් ලකුණු කරගෙන ඊට පස්සේ මේක මන්දනය යටතේ චලනය වෙන්නේ. මේක ප්‍රවේගය සහ කාලය වෙන්න ඕන. මන්දනය යටතේ චලනය වෙනවා කියන්නේ මේක ප්‍රවේගය එන්න එන්න අඩු වෙනවා. ප්‍රවේගය එන්න එන්න අඩු වෙලා යම් මොහොතකදී නිශ්චල වෙනවා. නමුත් උඩ නිශ්චල වෙලා තියෙන්නේ නැහැනේ වස්තුව. නිශ්චල වෙලා ක්ෂණික නිශ්චලතාවයක් වෙන්නේ. ක්ෂණික නිශ්චලතාවය වෙලා නැවත ගුරුත්ව ත්වරණය යටතේ පහළට යනවා. නිශ්චල වුණ ගමන් පල්ලයට තියෙන ත්වරණය යටතේ පහළට චලනය වෙනවා. එතකොට ඔයාලා දන්නවා පහළට චලනය වෙනවා කියනවා නම් මේක දිශාව මාරු වෙන නිසා මේ ධන පැත්ත මේ ඍණ පැත්ත. ඒ කියන්නේ ඉහළට ගිහිලා නිශ්චල වෙනවා. යනතෝ ඉහළට යනවා නිශ්චල වෙනවා. ඒතර පහළට යනවා කියන්නේ දිශාවන් දෙකක් වෙන්නේ. දිශාවන් දෙකක් වෙනවා කියන්නේ මේක ඊළඟ ප්‍රස්ථාර කොටස එන්න ඕනේ මේ පැත්තේ. දැන් මේ පැත්තට ගියොත් එහෙම ඒක දිශාව මාරු වෙලා නැහැනේ. මෙහෙම වෙලා උඩරම ගිහිල්ලා නම් මේක කෙලින් උඩට යන්නේ. නමුත් දිශාව මාරු වෙන නිසා මේ පැත්තට එන්නේ. මේ රේඛාව අනුක්‍රමණය සමානයි. ඒ කියන්නේ G වෙනස් වෙන්නේ නැහැනේ. G වෙනස් වෙන්නේ නැති නිසා තනි රේඛාවක් එන්නේ. මෙතන මැදින් කැඩෙන්නේ නැහැ. තනි රේඛාවක් විදිහට අනුක්‍රමණය සමාන රේඛාවක් විදිහට තමයි අපිට එන්නේ. මෙන්න මේ විදිහ එකක් තමයි අපිට ලැබෙන්නේ. එතකොට ඔයාලට දීලා තියෙන්නේ මේකේ හැටියට උත්තරේ දෙවෙනි උත්තරේ තමයි මේකට ගැලපෙන්නේ. අපි දැන් රචනා ප්‍රශ්නයක් බැලුවොත් එහෙම. මේ දීලා තියෙන ප්‍රශ්නේ ඔයාලට කියන්නේ අධිවේගී මාර්ගයක වාහනයක් ගමන් කරන එකක් දීලා තියෙනවා. ඒකට අදාළ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ඒකෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. අපි දැන් මේ ප්‍රස්ථාරය පොඩ්ඩක් බලලා බලමු ප්‍රශ්න මොනවද අහලා තියෙන්නේ කියලා. මේකේ අහන්නේ අධිවේගී මාර්ගයේ දිග කොපමණද කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාරය දීලා තියෙනවා. ඔයාලා දන්නවා ඒ කොටසෙන් අහන්නේ අධිවේගී මාර්ගයේ දිග කොටස. මේක ඔයාලට 2017 O level ගානේ කොටසක් නේ. සෑහෙන ලකුණු ප්‍රමාණයක් මේකට හම්බ වෙනවා. ඒ හින්දා වැදගත් මේක ගොඩක්. මේක බැලුවොත් එහෙම අහන්නේ අධිවේගී මාර්ගයේ දිග කොපමණද? ඒ කියන්නේ අධිවේගී මාර්ගයේ දිග අහන්නේ. ඒ කියන්නේ මෙයා විස්ථාපන කාල ප්‍රස්ථාරයන මේකේ දීලා තියෙන්නේ. මේකේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ. කාලය තප්පර 1000ක් එද්දී එයා 27000 මීටර් විස්ථාපනයක් ලබාගෙන. විස්ථාපනය 27000 කියන්නේ එයා අවසානයටම ගිහිල්ලා. අවසානටම ගිහිල්ලා කියන්නේ උපරිම විස්ථාපනය වෙලා තියෙන්නේ 27000යි. 27000 මීටර්. එහෙම නැත්නම් 27යි කිලෝමීටර්. ඒ කියන්නේ මේක තමයි උපරිම විස්ථාපනය වෙලා තියෙන්නේ. අධිවේගී මාර්ගයේ දිග වෙන්නේ මෙන්න මේ 27000ම තමයි. ඊට පස්සේ B කොටසින් ඔයාලෙන් අහනවා. B කොටසින් අහන්නේ එම අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමට නියම කර ඇති උපරිම ප්‍රවේගය ගණනය කරන්න. උපරිම ප්‍රවේගයෙන් තමයි මෙයා ගියා කියලා තියෙන්නේ. ප්‍රශ්නේ දීලා තියෙනවා උපරිම ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට උපරිම ප්‍රවේගයෙන් ගියා නම් මෙයා ගිහිල්ලා තියෙන ප්‍රවේගය හෙවුවා නම් හරිනේ උපරිම ප්‍රවේගය ගන්න. එතකොට ඔයාලා දන්නවා ප්‍රවේගයක් කියන්නේ ප්‍රවේගය සමාන වෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට. එහෙම නැත්නම් විස්ථාපනය බෙදීම කාලය කියන එකට. අපි දැන් ප්‍රස්ථාරය දීලා තියෙන හින්දා විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ප්‍රවේගය සමාන වෙන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට. අනුක්‍රමණය මේකේ ගන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. y කණ්ඩාංක වෙනසක් මේකේ දීලා තියෙන්නේ. සාමාන්‍ය විස්ථාපනය ප්‍රවේගය කියන්නේ විස්ථාපනය බෙදීම කාලයනේ. y කණ්ඩාංක වෙනස. එතන තියෙන්නේ 27000යි. 27000 බෙදන්න ඕන x කණ්ඩාංක වෙනස 1000යි. මේ විදිහට ගන්න නැත්නම් අපි ප්‍රවේගය සාමාන්‍ය ගන්න විස්ථාපනය බෙදීම කාලය කියලා. එහෙම ගත්තත් වෙනවා මේකේ විස්ථාපනය 27000ක් වෙන්න තප්පර 1000ක් ගත වෙලා තියෙනවා. එතකොට මීටර 27000ක් විස්ථාපනය වෙන්න තප්පර 1000ක් ගත වෙලා තියෙනවා නම් මේකේ ප්‍රවේගය එනවා 27යි ms ඍණ 1 තප්පරයට මීටර 27යි කියලා. එතකොට මේක තමයි ප්‍රවේගය එන්නේ. ඊළඟට මේකෙන් හතරවෙනි කොටසෙන් ඔයාලගෙන් අහන්නේ හතරවෙනි කොටස කියන්නේ තදින් වර්ෂායතය දිනවල ඉහත අපි කලින් හැදුවා ප්‍රවේගයක් අපි උපරිම ප්‍රවේගය කියලා ගත්තා 27යි කියලා. එම ප්‍රවේගයෙන් ධාවනය කරන්න දෙන්නේ නැල්ලු. වර්ෂා දවසට දෙන්නේ 15ක ප්‍රවේගයෙන් කියලා මේකේ දීලා තියෙනවා. අහනවා වර්ෂායති දිනවල
එම අධික ප්‍රවේගයෙන් ධාවනය කරන්න දෙන්නේ නැත්තේ ඇයි කියලා. කලින් ගත්ත ප්‍රවේගයෙන් ධාවනය කරන්න දෙන්නේ නැත්තේ හේතුව මොකක්ද කියලා. හේතුව තමයි අනතුරු වැඩි වෙනවා. වැස්ස වේලාවක අනතුරු වැඩි වෙනවා ලිස්සා යාමේ අනතුරු තියෙන නිසා. ඒ නිසා තමයි දෙන්නේ. ඒතර ඒ කොටසට එන්නේ අනතුරු වළක්වා ගැනීමට. එහෙම නැත්නම් ලිස්සා යාම වළක්වා ගැනීමට. ඊට පස්සේ අහනවා ඒ කොටසට හේතුව මොකක්ද කියලා. B අහනවා ඒ කොටසට හේතුව මොකක්ද කියලා. ඒ කොටසට හේතුව තමයි ඇයි ලිස්සා යන්නේ? වර්ෂා දිනවල ලිස්සා යන්නේ වාහනයේ රෝද සහ ඔයාලා දන්නා වාහනයක් ගත්තාම එන්ජින් එකේ නොදෙන බලය තියෙනවා. ඒ වගේම රෝදවල ඝර්ෂණ බලය තියෙනවා. ඝර්ෂණ බලය රඳා පවතින්නේ පොළවේ ස්වභාවය හා රෝදවල ස්වභාවය මත. එතකොට වර්ෂා දිනවලදී පොළවේ ස්වභාවය තෙත් වෙන නිසා ඝර්ෂණය අඩු වෙලා ලිස්සා යාමේ හැකියාව වැඩි වෙන්න පුළුවන්. එතකොට B කොටසට උත්තරය යන්නේ කලින් එකට හේතුව මොකක්ද කියලානේ. වාහන ලිස්සා යන්නේ ඝර්ෂණය අඩු වීම නිසා ලිස්සා යාමට ඇති හැකියාව වැඩි වෙන නිසා තමයි මේ අනතුරු වළක්වා ගන්න තමයි එහෙම කියන්නේ. හතරවෙනි කොටසේ C එකෙන් ඊළඟට අහන්නේ C කොටසෙන් අහනවා ඔයාලට දීලා තියෙනවා තදින් වර්ෂා ඇති දිනක උපරිම ප්‍රවේගය 15යි. එම 15න් B නම් වාහනයක් යන විදිය දීලා තියෙනවා. මුලින්ම නිශ්චලතාවයෙන් ආරම්භ කර පළවෙනි තප්පර 10 තුන ඒකාකාර ලෙස ත්වරණය වී උපරිම ප්‍රවේගයේ තප්පරයකට 15 ලබා ගන්නා ලදී. ඊට පස්සේ ඒ ප්‍රවේගයෙන්ම කිසියම් කාලයක් ගමන් කර පසු අවසානයේ තප්පර 10 ඒකාකාර ලෙස මන්දනේ වී අධිවේගී මාර්ග අවසානයේ නිශ්චලතාවයට පත් වේ. ඒකල්ලා කියනවා B වාහනයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න කියලා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳිද්දී මෙන්න මේවයි කරන්න ඕනේ ඉස්සරහම. පළවෙනි පියවර තමයි x සහ y අක්ෂ දෙක දාගෙන x අක්ෂයේ කාලය තප්පර වලින් y අක්ෂයේ ප්‍රවේගය තප්පරයට මීටර වලින් මාක් කර ගන්නවා. ඊට පස්සේ කියනවා නිශ්චලතාවයෙන් ආරම්භ කරන්න කියලා. නිශ්චලතාවයෙන් යම් එකක් ආරම්භ කරපුවාම බිඳුව ලක්ෂයෙන් තමයි ආරම්භ කරන්න ඕනේ. බිඳුව ලක්ෂයෙන් ආරම්භ කරනවා කියන්නේ මේක බිඳුවෙන් ආරම්භ කරලා තප්පර 10 පළමු තප්පර 10 ඇතුළත ඒකාකාර ලෙස ත්වරණය වෙනවලු. පළවෙනි තප්පරේ ඒ කියන්නේ එන්න ප්‍රවේගය වැඩි වෙනවා. වැඩි වෙලා ගිහිල්ලා තප්පරයට මීටර් 15ක උපරිම ප්‍රවේගයක් ලබා ගන්නවා කියලා තියෙනවා. උපරිම ප්‍රවේගය තප්පරයට මීටර් 15ක උපරිම ප්‍රවේගයක් ලබා ගන්න යන කාලය තප්පර 10යි. ඒකල්ලා එම ප්‍රවේගයෙන් යම් තාක් දුරක් චලනය වෙනවලු. අපිට කාලයක් ගැන දීලා නැහැ. යම් තාක් දුරක් චලනය වෙලා ඊට පස්සේ නැවත මන්දනය වෙලා නිශ්චලතාවයට එනවලු තප්පර 10ක් ඇතුළත. එතකොට මෙන්න මේ කොටස තප්පර 10යි. තප්පර 10ක් වෙන නිසා තමයි මේ විදිහට එන්නේ. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේක. ඒ කියන්නේ පළවෙනි තප්පර 10 ඇතුළත තප්පරයට මීටර 15 දක්වා ත්වරණය වෙලා තප්පරයට මීටර 15ක් ලබාගෙන ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරලා අවසාන කොටස මන්දනය වෙනවා. ඊට පස්සේ කියනවා B වාහනයේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගත වූ මුළු කාලය සොයන්න කියලා. මෙයා දැන් මේකේ ගමන් කරලා තියෙනවා 27000ක දුරක්. මීටර් 27000ක් ගමන් කරලා තියෙනවා මුළු චලිතය පුරාවටම. චලිතය පුරාවටම කොටස් 3කින් ගමන් කරලා තියෙන්නේ. ඔයාලා දන්නවා අපිට දුර හොයන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාර දීලා තියෙද්දි දුර සමාන වෙනවා මෙන්න මේ මුල් ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කිරීම ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එකතු කිරීම මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙම නැත්නම් මුළු ත්‍රපීසියමේ වර්ගඵලය. ඔයාලට මේ ත්‍රපීසියමේ වර්ගඵලය හොයන්න මෙන්න මේ පාදයේ දිග දන්නේ. අපි මෙන්න මේ කාලය t කියලා ගත්තොත් අපි t හෙව්වොත් මුළු කාලය අපිට හොයන්න පුළුවන්. එතකොට දුර අපි ගන්නවා පළවෙනි කොටසේ වර්ගඵලය. පළවෙනි කොටසේ වර්ගඵලය එනවා භාගයේ ගුණ කිරීම. ත්‍රිකෝණයේ වර්ගඵලය 15 ගුණ කිරීම 10 කියලා. ඔය ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හෙව්වා. ඒකට එකතු වෙන්න ඕන. මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය එන්නේ 15 ගුණ කිරීම t කියලා. අපි මේක t කියලා ගත්තේ. ඒකට එකතු වෙන්න ඕන 15 ගුණ කිරීම t කියන එකට එකතු වෙන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය එන්නේ භාගයේ ගුණ කිරීම ආධාරක පාදයේ 10යි ලම්බ උස 15යි. ඔන්නෝම වෙනවා. එතකොට අපි දන්නවා දුර 27000යි. 27000 එන්නේ. එතකොට මේක සුළු කරපුවාම ඔයාලට එනවා මේ දෙකට මේ 10 කැපෙනවා 5යි 75යි. එකතු කිරීම 15යි t එකතු කිරීම මේක සුළු කරපුවාමත් ඔයාලට එන්නේ 75යි. එතකොට t වලගේ තමයි හොයන්න ඕන. අපි මේක ඊට පස්සේ t උක්ත කරොත් එහෙම 15යි t සමාන වෙනවා
27000න් අඩු කරන්න ඕන 75 ඒවා දෙකක්. ඒ කියන්නේ 150. 27000න් 150ක් ගියපුවාම 26850යි. එතකොට ඔයාලට t වලට උත්තරයක් එනවා. මේක සුළු කරපුවාම 26850 15න් බෙදන්න. 26850 15න් බෙදුවාම 1790යි. ඊට පස්සේ ඔයාගෙන් අහන්නේ මේකේ මුළු කාලය කොහොමද කියලා. එතකොට සම්පූර්ණ කාලය ගන්න. මේ 1790 කියන්නේ මෙන්න මේ t කියන කාලය හෙව්වේ. අපි ඒ කියන්නේ මෙන්න මේ කාලය තමයි අපි හෙව්වේ 1790යි කියලා. නමුත් අපිට හොයන්න ඕන මුළු කාලය. මුළු කාලය හොයන්න නම් මෙන්න මේ තප්පර 10යි අවසාන තප්පර 10යි එකතු වෙන්න ඕන. එම නිසා මුළු කාලය මෙතන ලියන්න ඉඩ නෑ. මම මේ කොටස මගලා ලියන්නම්. අපිට එතකොට t වලට උත්තරයක් ආවා 1790යි කියලා. t කියන්නේ මේ කොටසනේ. t කොටසට 1790 ආව නම් මුළු කාලය. මුළු කාලය සමාන වෙනවා 1790ට මේ මුල් තප්පර 10යි අග තප්පර 10යි එකතු වෙන්න ඕන. එතකොට එනවා 1810යි කියලා උත්තරය. තප්පර වලින් එන්නේ. එතකොට මෙයා ගත කරලා තියෙනවා 1810ක කාලයක් තප්පර වලින්. අපි තවත් බහුවර්ණ ගැටලුවක් බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට 2017 38 වෙනි ප්‍රශ්නේ තමයි. ඒකේ කියලා තියෙනවා ඔයාලට දත්ත ටිකක් දීලා තියෙනවා කාලය සහ විස්ථාපනය කියලා. තොරතුරු වලින් සත්‍ය ප්‍රකාශය මොකක්ද අහනවා. පළවෙනි එකෙන් කියන්නේ වස්තුව සම්පූර්ණයෙන් කාලයේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත කියලා තියෙනවා. වස්තුව එහෙම යනවාද කියලා බලන්න නම් ඔයාලා දැනගන්න ඕන සමාන කාල ප්‍රාන්තරවලදී විස්ථාපන සමාන වෙන්න ඕන. එතකොට මේකේ විදිහට නම් තප්පර 1 හා 2 අතර තප්පර 1 හා 2 අතර තප්පර 1 හා 2 අතර ගිහිල්ලා තියෙන විස්ථාපනය 8 ඍණ 4යි. ඒ කියන්නේ 4යි. ඊට පස්සේ 2 හා 3 අතර 2 හා 3 අතර ගිහිල්ලා තියෙනවා 10 ඍණ 8යි සමානයි 2යි. එතකොට සමාන කාල ප්‍රාන්තරවලදී ගෙවා ගිය විස්ථාපනය අසමානයි. ඒ හින්දා පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවැනි එකෙන් කියන්නේ සම්පූර්ණ චලිතයේ ගෙවා ගිය වස්තුව මධ්‍යක ප්‍රවේගය 3යි කියලා. ඔයාලා දන්නවා මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය කියන එකෙන් අර්ථ දක්වන්නේ මුළු විස්ථාපනය බෙදන්න ඕන ගත වූ මුළු කාලය. මධ්‍යක ප්‍රවේගය ගන්න මුළු විස්ථාපනය මේකේ දීලා තියෙනවා 18ක් වෙනකන් තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ. එතකොට 18 බෙදීම මුළු කාලය මීටර් 18 බෙදීම මුළු කාලය වලට දීලා තප්පර 6යි කියලා. එතකොට මෙයාගේ මධ්‍යක ප්‍රවේගය වෙන්නේ 3යි ms ඍණ 1යි කියලා. මේකට උත්තරය වෙන්නේ දෙවෙනි උත්තරේ. ඊට පස්සේ තුන්වෙනි ගානේ අපි ඊළඟේවත් බලමු. ඊළඟව අසත්‍ය වෙන්න ඕන. බලමු අපි ඊළඟේවත් මොකද කියන්නේ කියලා. වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණ නැත. ඇයි ඒක වැරදි වෙන්නේ? ඒක වැරදි. වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණියා නම් අනිවාර්යයෙන්ම විස්ථාපනයේ බිඳුවක් වෙන්න ඕන. විස්ථාපනයේ බිඳු වෙලා නැහැ. එන්න විස්ථාපනයේ වැඩි වෙලා විතරයි තියෙන්නේ. විස්ථාපනයේ අඩු වෙලා නැහැ. ඒ කියන්නේ මෙයා නැවත මුල් ස්ථානයට පැමිණිලා නැහැ. ඒ වගේම තමයි මෙයා එකම දිශාවට ගිහිල්ලා තියෙන්නේ. විස්ථාපනයේ අඩු වෙලත් නැහැ. ඒ කියන්නේ මෙයා දිගටම ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ආපසු හැරිලා ගමන් කිරීමක් නැහැ. ඒ කියන්නේ නැවත ස්ථානයට පැමිණිලා නැහැ. ආරම්භක ස්ථානයට පැමිණිලා නැහැ. ආරම්භක ස්ථානයට පැමිණෙනවා නම් විස්ථාපනයේ බිඳුවක් වෙන්න ඕන. එතකොට තුන්වෙනි එක වැරදි. හතරවෙනි එකෙන් කියන්නේ වස්තුව ගමන් කළ මුළු දුර 70යි. මුළු දුර 70 කියලා ඔයාලා මේකේ තියෙන මේ දත්තතකේ තියෙන විස්ථාපන ටික එකතු කරලා ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. විස්ථාපනය එන්නේ එයාගේ විස්ථාපනය දීලා තියෙන අවසාන දත්තයෙන් තප්පර 6ක් ඇතුළත 18යි කියලා දීලා තියෙනවා. එතකොට එයාගේ තප්පර 6ක් ඇතුළත මීටර් 18යි කියලා දීලා තියෙනවා. එතකොට එයාගේ විස්ථාපනය මීටර් 18යි 70ක් වෙන්නේ නැහැ. එතකොට හතරවෙනි උත්තරෙත් වැරදිනවා. උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ. මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලව. මේක මගේ ගණන් හදන සරල රේඛීය චලිතයේ වීඩියෝ එක. මීට කලින් මම ඔයාලට දැම්මා සරල රේඛීය චලිතය තියරි පාර්ට් එකේ තියෙන වීඩියෝ එක. ඒ වීඩියෝ එකත් බලලා මේකත් බලලා මගේ channel එක subscribe කරලා ඉදිරියටත් මේ වගේ වීඩියෝ දානවා. ඒ නිසා රැඳී සිටින්න කියලා මම ඉල්ලා සිටිනවා.